පැතිකඩ ආයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ලංකාවේ රබර් කර්මාන්තයේ මේ මොහොතේ බරපතල අභියෝගයකට ලක් වෙලා ඉන්නවා 2019 අවුරුද්දේ ලංකාවෙන් මුල්වරට වාර්තා වුණු පත්‍ර පතන රෝගය එහෙම නැත්නම් කොළ හැලීමේ රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් එල්ල කළා තියෙනවා හෙක්ටයාර 30000ක පමණ ප්‍රමාණයක රබර් වගාවට මේ කොළ හැලීමේ රෝගයෙන් පත්‍ර පතන රෝගයෙන් දැන් මේ රෝගය මෑතක සිට හඳුන්වනවා circular spot disease of rubber කියලා එහෙම නැත්නම් රවුම් පුල්ලි රෝගය කියලා කොළවල තියෙන මේ රෝගය දැන් හඳුන්වනවා මේක ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනල්ලා දෙන පහුගිය අවුරුද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 800ක වගේ ආදායමක් ගෙන ආපු කර්මාන්තයකට එල්ල කළා තියෙන බරපතල තර්ජනයක් මේක පාලනය කරගන්නට කළමනාකරණය කරගන්නට කොයි වගේ කටයුතුද රජය පැත්තෙන් කෙරෙන්නේ මේ පිළිබඳව දැන ගැනීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට විශේෂයෙන් ආරාධනා කළා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාට සුබදර්ශනක් ඇමතුමනි සුබදර්ශනක් අශෝක බොහොම ස්තුතියි වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව දැන් මේ රබර් වගාවට මේ වෙලාවේ මුහුණ දීලා තියෙන මේ කොළ හැලීමේ රෝගය මේක සම්බන්ධයෙන් කොයි වගේ පියවරද අරගෙන තියෙන්නේ මේ වගාකරුවන්ට විශේෂයෙන්ම ඔබතුමා දන්නවා හුඟක් මේ රබර් වවන්නේ 60%ක් විතර කුඩා ඉඩම් හිමියන් ඒ කියන්නේ අක්කර 5ට අඩු ඉඩම් හිමියන් මේ වවන්නේ කුඩා ඉඩම් හිමියෝ කොයි වගේ පියවරද අපි අරන් තියෙන්නේ අශෝක ඇත්තටම ඒ කාරණේට පූර්විකාවක් හැටියට මම සඳහන් කරන්න අවශ්‍යයි 2019 වසර වන විට අපේ රජයේ මේ රටේ බලයට පත් වෙනකොට මේ රටේ සුළු හෝ මධ්‍ය පරිමාණ රබර් වගාකරුවන් තමුන්ගේ රබර් නොකපන තත්ත්වයට පත් වෙලා තිබුණේ. එතකොට අපි බලයට පත් වෙනකොට RSS1 රබර් කිලෝ එකක මිල තුන රුපියල් 225යි 230යි අතර මුදලක්. අද වෙනකොට ඒ මුදල රුපියල් 490 500 දක්වා වැඩි වෙලා තිබෙනවා වසර දෙකක කාලයක් ඇතුළත. එතකොට මේ රබර් නොකපන තත්ත්වයේ හිටපු ගොවි මහත්වරුන්ට යහපත් ආර්ථික වටපිටාවක් එක්ක රබර් වගාවට නැවත යොමු වෙන මේක ආසාවෙන් රබර් කිරි කපන තත්ත්වයට පරිවර්තනය වුණේ කොහොමද? මේ රටට ඉවක් බවක් නොමැතිව ආනයනය කරපු රබර් ප්‍රමාණය අපි සීමා කරා. අපි විශාල සටනක් කරා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හැටියට. අතිකරු ජනාධිපතිතුමා ප්‍රතිපත්තියකට ඉවහල් වුණා. දේශීය දෙයට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි කියන ස්ථාවර ඉඳගෙන අපි මේ රටට ආනයනය කරපු රබර් ප්‍රමාණය සීමා කළා. අදටත් 50%ක මේ රටට රබර් පිටරටින් ආනයනය කරනවා. ඒකට හේතුව තමයි ලෝකයේ අනෙකුත් රටවල රබර් වල නිෂ්පාදන පිරිවැය අඩුයි. ඔවුන් අඩු මුදලකට රබර් සපයනවා. ඉතින් අපි මේ රටට ගෙන්වන්න අනවශ්‍ය රබර් ප්‍රමාණය සීමා කළා. ආයෝජන මණ්ඩලය ඒ වගේම එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් මේ ආයතන සමග කතා කළා. රටට ගෙන්වන ප්‍රමාණය අඩු කළා දේශීය රබර් වගාකරුවන්ට හොඳ මිලක් ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා තමයි ක්‍රමානුකූල මේක නැග්ම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ හා සම්බන්ධ කර්මාන්තවල විශාල ප්‍රගතියක් ප්‍රබෝධයක් ඇති වෙලා අපේ ආනයන ආදායම් වැඩි වෙලා තියෙන්නේ. ඒකට අපි වගාකරුවන්ට වගේම ආනයනකරුවන්ට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඔබ සඳහන් කළා ආකාරයට ඉතාම නිවැරදිව මේ අලුත් රෝගය නිසා අපේ වගාවට විශාල තර්ජනයක් ඇති වෙලා තිබෙනවා. ඒතර මේ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරන්නේ ලංකාවේ අගලවත්ත පිටි රබර් පර්යේෂණ ආයතනය. ඔවුන්ගේ ඉඩම් වලටත් මේ ලෙඩේ ඇති වෙලා තියෙන ඇත්තම කතාව. ඒතර රබර් පර්යේෂණ ආයතනය මේ හා සම්බන්ධයෙන් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් ඔවුන්ගේ විද්‍යාත්මක ක්‍රම පදනම්ව තොරතුරු ඉදිරිපත් කරනවා. අලුත් සංයෝග බෙහෙත් සහ අදාළ කළමනාකරණ කටයුතු සිදු කරනවා වගේම මේ රෝගය රබර් වගා කරන සෑම රටකම ඉතාම වේගෙන් ප්‍රචලිත වෙමින් තිබෙනවා. එතකොට මියන්මාරයේ, තායිලන්තයේ, මැලේසියාවේ, කාම්බෝඩියාවේ ඇතුළු මේ සියලුම රටවල මේ රෝගයේ ප්‍රබල තර්ජනයක් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ රබර් පර්යේෂණ ආයතනයට තමුන්ගේ අත්දැකීම් වගේ මේ අනිකුත් රටවල සියලු දෙනා සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අනුව අදාළ පහසුකම් ක්‍රමානුකූලව සැපෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා නුදුරේදීම මේකට සාර්ථක ප්‍රතිකර්මයක් අද තියෙන තත්ත්වය යටතේ මෙම රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් හැටියට හඳුනාගත්තු බෙහෙතක් නැහැ. නමුත් පාලනය කර හැකි මට්ටමේ බෙහෙත් කීපයක් තියෙනවා. ඒක යොදන්න කටයුතු කරලා තියෙනවා. අමතුමා නිවැරදිම කිව්වා වගේ මේ වෙලාවේ රබර් වලට හොඳ මිලක් ලැබෙනවා. 2003 අවුරුද්දෙන් පස්සේ සමාවෙන්න 2011 අවුරුද්දෙන් පස්සේ රබර් වලට වඩාම ඉහළ මිලක් ලැබෙන මොහොතක් මේ ක්‍රේප් රබර් වලට කිලෝකට රුපියල් 700ක තරමේ මිලක් ලැබෙනවා RSS ඉහළ මට්ටමේ කිලෝවකට රුපියල් 500ක මිලක් ලැබෙනවා. ඒ නිසා
හොඳ ආදායමක් ගන්නට පුළුවන්. ඇමතුමනි දැන් මේ තත්ත්වය යටතේ මේ පත්‍රපතන රෝගයට මේක දිලිරයකින් බෝ වෙන රෝගයක්. එතකොට එක යායට මේ රෝගයේ තියෙන හැම තැනටම ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යයි. කියන්නේ අවශ්‍ය විධිවිධාන ගන්න ඕන. මූලික වශයෙන් නිර්දේශ වෙන්නේ දිලීරනාශක. දැන් මේ කුඩා ඉඩම් හිමියෝ සම්බන්ධයෙන් අපිට ටිකක් විශේෂයෙන් බලන්න වෙයි නේද? මොකද මේ උස ගස් වලට බෙහෙත් යොදන්න ලොකු සමාගම් වලට ලොකු වතු වලට මේ රීජනල් ප්ලාන්ටේෂන් කම්පනීස් වලට ඒ අයට නම් පහසුකම් තියෙනවා. නමුත් මේ කුඩා ඉඩම් හිමියන්ට අපිට විශේෂයෙන් මොනවද කරන්න පුළුවන්? ඔබ කියපු කාරණේ සම්පූර්ණයෙන් සත්‍යයක්. අශෝක මේ හා සම්බන්ධයෙන් අපි ගැටලු කිහිපයකට මුහුණ දෙමින් තිබෙනවා. එකක් ඔබ සඳහන් කළ පරිදි කුඩා ඉඩම් හිමියන්ටත් මධ්‍ය පරිමාණ සහ විශාල ඉඩම් හිමියන්ටත් මුහුණ දෙන්න තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ඖෂධ එහෙම නැත්නම් මේ ප්‍රතිකාර තිබුණත් සමහරක් වෙලාවට මේ බෙහෙත් ද්‍රව්‍ය තිබුණත් මේක මේ රෝගය හැදෙන්නේ පත්‍රයේ යටිපැත්තේ. අතර මේ දිලිරිය තියෙන්නේ. ඒතර මේක යටිපැත්තට ස්ප්‍රේ කරන්නේ කොහොමද? නැත්නම් විදින්නේ කොහොමද? මේක ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා. ඇත්තටම දැන් රබර් පරීක්ෂණ ආයතනයත් සමහර මධ්‍ය පරිමාණ සහ විශාල පරිමාණයේ වගා කරුණුත් මේ සම්බන්ධයෙන් ඩ්‍රෝන අත්හදා බලමින් තිබෙනවා. ස්ප්‍රේ එකක් හැටියට උඩින් පියාසර කරලා මේ බෙහෙත ස්ප්‍රේ කරන්න. හැබැයි ඒකත් තරම් සාර්ථක නොවන බවට යම් යම් ස්ථානවල සටහන් වෙනවා. ඒකට හේතුව තමයි මේ දිලිර රෝගයේ පත්‍ර යටපැත්තේ තියෙන එක. හැබැයි ඊට අමතරව අපි පිළිගත යුතු කාරණයක් තමයි පසුගිය මාස 2ක 3ක කාලයක් තිස්සේ ලංකාවට මේ බෙහෙත් ද්‍රව්‍ය ගෙනීම පිළිබඳ ගැටලුවක් මතුවලා තිබුණා. ඒ නිසා බෙහෙත් වල අඩුවීමකුත් තිබෙනවා. ඒකත් මේ රෝගයට බලපානවා. ඒත් එක්කම සමහරක් විද්‍යාඥයන් ප්‍රකාශ කරන විදියට ගහේ දුර්වලතාවයක් ඇති වෙන නිසා වැඩිපුර පොහොර ලබා දීමක් කරන්නත් අවශ්‍යයි කියන මතය ඕන වෙන එක විද්‍යාත්මක ඔප්පු කළ කාරණයක් නෙවෙයි. හැබැයි මේ කරුණු දෙකම නිසා යම් පවණකට රෝගයේ ව්‍යාප්තියක් පසුගිය මාස 2-3 කාලය තුල වාර්තා වෙන බව අපිට සඳහන් වෙලා තියෙනවා. හැබැයි අපි දැනටමත් මේ අදාළ ප්‍රතිකාර සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය දිලිරනාශක රටට ආනයනය කරන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය පොහොර ලබා දෙන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. හැමතුමා හොඳ තැනකට ආවේ. දැන් මේ දිලීරනාශක රසායනික පොහොර මොකද පහුගිය දවස්වල අප්‍රේල් මාසේ ගත්ත තීරණත් එක්ක රසායනික පොහොර රසායනික කෘමිනාශක වල්නාශක එන එක නැවතුණා. විශේෂයෙන් ලංකාවේ රබර් වගාව දැඩි අනතුරකට මුහුණ දීලා තියෙන මේ මොහොතේ දිලීරනාශක යෙදීම අවශ්‍ය තැනට ඇවිල්ලා තියෙනවා. 2019 ඉඳලා මේ රෝගය පැතිරෙනවා. රබර් පරීක්ෂණ ආයතනයේ කියන විදිහට මේ වෙනකොට මේ රෝගී තත්ත්වය උපරිම තලයට පීක් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇමතුමනි ගෙනල්ලා ගබඩා කරගත්ත රසායන ද්‍රව්‍ය ඇතැම් අය ළඟ තියෙනවා, ලොකු සමාගම් අතර තියෙනවා. දැන් මේ පොදුවේ තියෙන කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය නවත්තන්න ගත්ත තීරණයත් එක්ක මේ අවශ්‍යතාවය ගැටෙනව නේද? නෑ, ඇත්තටම ඔබ සඳහන් කළ කාරණේ සත්‍යයක්. මේකේ ප්‍රතිපත්ති මේ තීන්දුවෙන් ගැනීමෙන් පසුව ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න සිදුවෙච්ච ගැටලු කිහිපයක් තුන. ඒක තමයි ඔබ සඳහන් කළ ආකාරයට සමහර මේ ද්‍රව්‍ය ආනයනය කළ සමාගම් පව ඔවුන් සතුව තිබුණු පොහොර සහ රසායන ද්‍රව්‍ය සැඟවීමක් කළා. සයින් පසුව අධික මිලට ඔවුන් එක විකුණන්න කටයුතු කළා. අපිට අවශ්‍යව තිබුණු කාරණේ තමයි රබර් වැනි වගාවක් වෙනුවෙන් එවැනි නිෂේධනයක් කරන්න අපිට අවශ්‍ය වුණේ. මොකද ඒක පාරිභෝගික භාණ්ඩයක් නෙවෙයි. අපි පාරිභෝජනය මට්ටමින් කියන අපි ශරීරගත වන දෙයක් නෙවෙයි. නිසා රජය එතෙන්දී බොහොම නම්‍යශීලීව කටයුතු කරනවා. අපි දැනටමත් මෙම අදාළ රසායන ද්‍රව්‍ය දිලිරනාශක අපි ආනයනය කරන්නට අවසර ලබා දීලා තියෙනවා. රටට ගෙන්වීමෙන් පසු හැබැයි අපිට යම්කිසි පාලනයක් කරන්න වෙනවා. මොකද රජයේ ප්‍රතිපත්තියක් හැටියට මේ හරිත කෘෂි කර්මාන්තය සහ කාබනික ගොවිතැන පිළිබඳව තීන්දුව කළේ අශෝක ලංකාවේ ජනතාව මුහුණ දෙන විශාල සෞඛ්‍ය අභියෝගයක් නිසා. ඉතින් මේ පිළිකා පිළිබඳව කාරණයක්, වකුගඩු රෝග පිළිබඳව කාරණයක්, අනිකුත් බෝනෝන රෝග පිළිබඳව කාරණයක් අපේ සෑම කෙනෙකුගේම ජීවිත හරහා දිවෙන විශාල ව්‍යාධීන් බවට පත්වමින් තිබෙනවා. ඒක පාලනය කරන්නට ගත්තු හොඳ තීන්දුවක්. හැබැයි ක්‍රියාවට නැගීමේදී මේ කෙටි කාලය තුල අපි ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙනවා. ඉතින් අපි ඒක එක සෙක්ටර් එක හැටියට රබර් අංශයද, තේ අංශයද, එළවලුද, කුඹුරු ගොවිතැනද වෙන වශයෙන් හඳුනාගෙන කටයුතු කරන්න තමයි රජය තීන්දුව කළා තියෙන්නේ. මේකෙදී රජය නම්‍යශීලීව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තීන්දුව ගත්තේ තරම් ජනප්‍රිය තීන්දුවක් නොවන බවට පෙනෙන්න තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට රටේ ජනතාව වෙනුවෙන් ගත්තු හොඳ තීන්දුවක්. ඒක දීර්ඝකාලීන ප්‍රතිඵල තමයි බලාපොරොත්තු වෙන්නේ. කෙටි කාලිනෝ යම් අභියෝග තියෙනවා. හැබැයි මේ රබර් වගේ දේවල්ට අවශ්‍ය දේවල් අපි අනිවාර්යෙන් ගෙන්නලා දෙනවා. හැබැයි බෙහෙත ගෙන්නුවත් තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි
මේක බෙහෙත ආලේප කිරීම නැත්නම් ස්ප්‍රේ කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒක අපි ක්‍රමානුකූලව විසඳගන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඇමතුමනි දැන් ඔබතුමා කිව්වා කියන්නේ පරිභෝජනයට නොගන්න රබර් වගේ එකක් ගත්තොත් ඒ වැවිලි වලට වෙනස් විදිහකට බලන්න රජය කොහොමටත් සූදානම් කියන කාරණේ මේකත් වැදගත් අපේ පොදු ප්‍රේක්ෂකයාට දැනුවත් වෙන්න අපේ වැවිලිකරුවන්ට දැනුවත් වෙන්න මේක හරිම වැදගත්. හැබැයි තාම කියන්නේ බිම මේ රසායන ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ පත්‍රපතන රෝගයට එහෙම නැත්නම් රවුම් පුල්ලි රෝගයට අවශ්‍ය දිලීර නාශක වෙළඳපොලේ නැහැ කියන කාරණේ. එතකොට මේක අර පොදු තීරණයෙන් කැබිනට් තීරණයක් ගත්තා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය නොකරන්න. එතකොට මේක කොහොමද වෙනස් කරගත්තේ පොඩ්ඩක් පැහැදිලි කරොත් මම හිතන්නේ අපේ මේ ශාස්ත්‍රයේ ඉන්න අයට මේකේ ඉන්න පරදු තබන්නන් හැමදෙනාටම ස්ටේක් හෝල්ඩර්ස්ලට ටිකක් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි ඔබ මොන වගේ ක්‍රියාදාමයක්ද යෝජනා කරලා තියෙන්නේ කියලා. නෑ ඇත්තටම මේ සම්බන්ධ ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව සඳහන් කළා යම් යම් වගාවන්ට අවශ්‍ය උදාහරණයකට රබර් වල මේ පත්‍රපතන රෝගයට අවශ්‍ය දිලීරනාශක වගේම ලංකාවේ පොලිටනල් වල එහෙම නැත්නම් හරිතාගාර තුර වගා කරන අයටත් එහෙම නැත්නම් මල් වගාව කරන අයට අර අපනයන සඳහා මල් වගාව කරන්නේ ඔවුන්ට අවශ්‍ය විශේෂිත පොහොර වර්ග ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා ජනාධිපතිතුමා මුල් අවස්ථාවේදීම දැනුම් දීමක් කරා. හැබැයි යාන්ත්‍රණය පහළට යනකොට නිලධාරි මට්ටමේදී විශාල ගැටලු සහ අවුල් සහගත තත්ත්වයක් නිරූපණය වුණා. පොහොර ලේකම් කාර්යාලය හා සම්බන්ධ ආයතන ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය ඔබතුමා දන්නවා නිලධාරීන්ගේ මට්ටමෙනුත් අවස්ථා කිහිපෙදී වෙනස් වීම සිදු වුණා. ඒ නිසා මේක ක්‍රමානුකූලව ගලා යාම පිළිබඳව ගැටලුවක් මතුවෙච්ච අපි පිළිගන්නවා. හැබැයි ගැටලු දැන් निराකරණය කරලා තිබෙනවා. අදාළ අමාත්‍යාංශ සඳහා විශේෂයෙන්ම අපි දැන් සඳහන් කළ රබර් වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරලා තියෙනවා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන්වන්නත් නියාමනයක් සහිතව භාවිතා කරන බවට වග බලා ගන්නත් කියන කාරණය. අපිට අවශ්‍ය වෙන නියාමනය. අපිට අවශ්‍යයි රබර් වෙනුවෙන් ගෙන්වන දිලීරනාශක අපි පාරිභෝජනය කරන වෙනත් ද්‍රව්‍යයක් වෙනුවෙන් යොදා නොගන්නා බවට යම්කිසි වගකීමක් සහිතව කටයුතු කරන්නයි කියලා ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා. ඒක ටිකක් අභියෝගාත්මක කාරණයක්. ඒ වගේම තමයි අර අපනයනය සඳහා සිතුරු මල් වගාව කරන අය වෙනුවෙන් ඒක උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අයත් වෙන්නේ සංචාරක අමාත්‍යාංශයට ලේකම්තුමාට බලය ලබා දීලා තියෙනවා. ඒ වගේ අපි විවිධ අංශ දැන් ලේකම්වරුන්ට බලය පවරලා තියෙනවා කඩිනමින් මේ ගැටලු විසඳලා දෙන්න. මේක හොඳ ආරංචියක් වේවි රබර් කර්මාන්තයේ දිලා ඉන්න පිරිසට. අනිත් අතට මේකේ තියෙන කාරණය තමයි දැන් මේ දිලීරනාශක යෙදීම තුල අපිට පුළුවන් රබර් මේ රෝගය රබර් කොළ හැලීමේ රෝගය ඔබ දන්නවා මේ කාලේ තමයි ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන කාලය තුල තමයි ලංකාවේ ඉහළම රබර් අස්වැන්න ලබන කාලේ. මේ කාලේ ගස් හොඳින් නඩත්තු කළා කිරි කැපුම් කිරීමෙන් තමයි ආර්ථික වාසි ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ මිලත් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාව. එක පැත්තකින් අපි රෝගය පාලනය කරගන්න ඕන තව පැතිරෙන එක. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් කියන්නේ හෙක්ටයාර 30000ක 20000ක 30000ක අතර ප්‍රමාණයක කොළ වැටීමෙන් අභියෝගයට ලක් වෙලා කියලා. එතකොට කොළ අලුතෙන් එන්න පොහොර යොදන්න අවශ්‍යයි. රබර් වගාව හුරු රසායනික පොහොර වලට. ඒ පැත්තෙන් අපිට විසඳුමක් දෙන්නේ කොහොමද? ඒ සම්බන්ධෙනුත් අපි දැන් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා අශෝක. අවශ්‍ය පොහොර ප්‍රමාණයන් රබර් වගාස්ථා විශේෂයෙන්ම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ නිර්ණායක ඉදිරිපත් කිරීමෙන් පසුව රබර් පර්යේෂණ ආයතනය අපි එම පොහොර ප්‍රමාණයන් ලබා දෙන්න කටයුතු කරනවා. අපිට සඳහන් කරන්න අවශ්‍ය කාරණය මම රබර් වගාව ගැන කිව්වා ඒක අපි ඍජුව ආහාරයට ගන්න ද්‍රව්‍යයක් නෙවෙයි. ඒ නිසා අපිට මේ හා සම්බන්ධ නිදහස්ව කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහිදී දැන් අපි ක්‍රමවේද සකස් කරමින් තිබෙනවා අදාළ වගාකරුවන්ට පමණක් මේ අපි යම් ප්‍රමාණයක මෙම පොහොර රටට ගෙන්වීමක් සිදු කළහොත් අදාළ වගාවන් සඳහා පමණක් යොදා ගන්න බවට අපි පරිස්සම් වෙන්නට අවශ්‍යයි. ඒ කටයුතු පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරමින් තියෙන්නේ. ඉදිරි කාලෙදී මේ ගැටලුව ක්‍රමානුකූලව විසඳෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ගත්ත තීන්දුව කාබනික වගාව වෙත යන්න ඇතම් ක්ෂේත්‍රවල මේ රබර් ක්ෂේත්‍රයේ වගේම සංකූලතා ඇති කරලා තියෙනවා. ඒවා කොහොමද අපි निराකරණය කරගෙන ඉස්සරහට යන්නේ? විශේෂයෙන්ම ඇමතුමත් සඳහන් කළා මේ රබර් පත්‍රපතන රෝගය පිට රටින් ආපු රෝගයක්. ලංකාවේ මුලින්ම හමු වෙන්නේ විදේශ රටවල හමු වුණාට පස්සේ ඉන්දියාව, මැලේසියාව වගේ රටවල කලාපයේ පැතිරිලා ගිහිල්ලා තමයි ලංකාවට එන්නේ. මේ වගේම පොහොරත් එක්කත් විවිධ රෝග කාබනික පොහොරත් එක්කත් එන්නට පුළුවන් කියලා
කෘෂි ශේත්‍රයේ විශේෂඥයෝ කියනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා. අපි සාකච්ඡා කරමින් හිටියේ විශේෂයෙන්ම රබර් වගාවට මේ මොහොතේ මතුවලා තියෙන කොළ හැලීමේ රෝගය එහෙම නැත්නම් රවුම් පුල්ලි රෝගය පිළිබඳව. හැමතුමනි දැන් ඔබේ ප්‍රතිපත්ති එක්ක ඔබ සැලසුම් කරලා තිබුණා දැනට ලබන රබර් වලින් ලබා ගන්න ආදායම වගේ 4 ගුණයකට විතර යන්න. දැනට ඇමරිකානු ඩොලර් මිලියන 816ක් වගේ තමයි ආදායම ලැබුණේ 2020 අවුරුද්දේ. 2024-25 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක ආදායමක් ඉලක්ක කරලා තිබුණා. දැන් මේ රසායන ද්‍රව්‍ය පොහොර ආනයනය සීමා කිරීමත් එක්ක පොදුවේ රබර් විතරක් නෙමෙයි මේ ඉලක්කයන් පල්ලෙහාට ගෙනාවද කොහොමද මේක කළමනාකරණය කරන්නේ? අශෝක ඔබ සඳහන් කළ කාරණේ ඩොලර් බිලියන 4.5ක වාර්ෂික ආදායමක් මේ සියලුම වැවිලි කර්මාන්තය ආශ්‍රිත වගාවන්හි අපනයන ආදායම. එතන අපි කියන්න සතුටුයි 2021 වසර ඉතාම සාර්ථක වසරක්. ඒකට බලපාන ප්‍රධාන කාරණයක් තිබුණා. ඒ කාරණිතව ඉතාම යහපත් කාලගුණික තත්ත්වයක් මේ රටේ වසර පුරාම තිබුණා. ඒ නිසා ලංකාවේ වැඩිම පොල් අස්වැන්න ලැබෙන වසර 2021 වසර වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ වැඩිම තේ අස්වැන්න ලැබීමට හැකියාව තිබුණු වසරත් 2021 වීමට ඉඩ තිබුණා. රබර් වලත් පළදාව හොඳින් තිබුණා. ඒ වගේම තමයි කුරුඳු පැත්තෙන් අපි හොඳ ආදායමක් ලබමින් තියෙනවා. ඒ නිසා අපේ ඉලක්ක වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම අපි තාම සතුටුයි. ලංකාවේ අපනයන ආදායම වැවිලි ක්ෂේත්‍රයේ ඉතාම ඉහළාගයකට මේ වසරෙත් පත් වෙනවා. ඒක ගිය වසරට සාපේක්ෂව 20%ක විතර වැඩිවීමක්. අපිට තේ පැත්තේ තමයි ආදායමේ ලොකු වැඩිවීමක් නැත්තේ. ඒක යම් පමණකට අඩු වෙලක් තිබෙනවා පසුගිය වසරේ. ඇත්තටම ඒකට හේතුව තමයි ගිය අවුරුද්දේ 2020 වසරේදී ලංකාවේ දීර්ඝ නියං කාලයක් පැවතුණා. ඒ නිසා 2013 වසරේ අපි සටහන් කරගෙන තිබුණු වැඩිම තේ නිෂ්පාදනය කිලෝ මිලියන 340ක් එක ක්‍රමානුකූලව පසුගිය 2020 වසරේට අඩු වෙලා තියෙනවා කිලෝ මිලියන 280 දක්වා. මේ වසරේ යහපත් කාලගුණික තත්ත්වය සහ හොඳ වටපිටාවක් එක්ක අපි විශ්වාස කරනවා කිලෝ මිලියන 320 දක්වා එක වැඩි වෙයි කියලා. හැබැයි අපේ ඉලක්කය තිබුණේ අතරම කිලෝ මිලියන 340 ඉක්මවා යන අගයක්. ඒක මේ අවුරුද්ද සමහරවිට අපිට කරන්න බැරි වෙයි. හැබැයි විශ්වාස කරනවා නැවත අලුත් ක්‍රමවේද වගාවට හඳුන්වලා දෙන්නත් ඊටාම හොඳ පොහොර ප්‍රමිතියෙන් ඉහළ පොහොර තේ වගාවට ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු තිබෙනවා. පොහොර ගොවියෝ අපි දකිනවා දිනපතා ඔවුන් විරෝධතාවල යෙදෙනවා. මොකද ඔවුන් කියන්නේ රසායනික පොහොර යොදන්න නැතුව මේකේ ඉස්සරහට යන්න බැරි වෙයි. ලංකාවේ තේ කර්මාන්තයේ පිරිවැය වැඩි. ඉතින් කාබනික පොහොර වලින් නම් යන්න බැරි වෙයි කියලා ඒ අය කියන්නේ. ඔබ කියන්නේ ඔවුන්ගේ මේ ගැටලුව රජය අඳුරගෙන තියෙන බවද? ඉතාම පැහැදිලි වශයෙන් ඊට අමතරව මේකට පූර්විකාවක් හැටියට ඔබට සඳහන් කරන්න අවශ්‍ය කාරණේ තමයි ශ්‍රී ලංකාවට 2013 වසරේදී ගෙනවලා තියෙන පොහොර ප්‍රමාණය පොහොර මෙට්‍රික් ටන් ලක්ෂ 4යි. 2000 මීට අවුරුදු 7කට කලින් මේ රටට ගෙනලා තියෙන රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටන් ලක්ෂ 4යි. ඒක 2020 වසර වෙනකොට මෙට්‍රික් ටන් 8,50,000 දක්වා වැඩි වෙලා තියෙනවා. දෙගුණයකටත් වඩා මදක් වැඩි වෙලා තියෙනවා වසර 4ක් වගේ කෙටි කාලයක් ඇතුළත. හැබැයි කුඹුරු වී වලවත්, තේ වලවත්, රබර් වලවත්, කුරුඳු වලවත් ලංකාවේ කිසිම වැවිලි අංශයක ඵලදායීතාවය දෙගුණයක් වෙලා නැහැ. නිෂ්පාදනය දෙගුණයක් වෙලා නැහැ. ඒක 10%කින් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපි හඳුනාගත්තු ප්‍රධාන කාරණය තමයි ලංකාවේ දැවැන්ත පොහොර අවභාවිතයක් සිදු වෙලා තියෙනවා රසායනික පොහොර පැත්තේ. දෙගුණ වෙලා තියෙනවා. මෙට්‍රික් ටන් ලක්ෂ 4 8 වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි ඒක දිහා බැලුවොත් ලංකාවට පොහොර ගේන්නේ පොහොර ආනයනය කරන රසායනික පොහොර ආනයනය කරනවා නම් කරන්නේ රජයේ සමාගම්. අනිත් අතට ඒ පොහොර ප්‍රමාණය තීරණය කරන්නේ විශේෂඥ කමිටු වලින් අධ්‍යයනය කළා. ඒ අය තමයි කියන්නේ මෙච්චර පොහොර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. එතකොට මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළෙම නේද එහෙමනම් මේ වරද වෙලා තියෙන්නේ? ඔබ කියපු කාරණේ 100%ක්ම සත්‍ය කාරණයක්. නිවැරදි කිරීම වලට යටත්ව රාජ්‍ය ආයතන විතරක් නෙවෙයි පෞද්ගලික අංශයෙන් තමයි විශාල මේ පොහොර ලංකාවට ආනයනය කෙරෙන්නේ. ඒවා විශාල සමාගම් ලෝකේ පුරාම ප්‍රචලිත දැවැන්ත ව්‍යාපාරයක්. එක හැපෙන එකත් අමාරු බව ඔබට දැන් බොහොම පැහැදිලිව පේනවා මේ සෑම දෙයක්ම බැලුවට පස්සේ. හැබැයි මම කියන්න අදහස් කරේ ඒක ඔබ කියපු කාරණයට සම්බන්ධයෙන් මේවා තීන්දුව කරලා තියෙන්නේ අපිට හරි ලේසි හැම දෙයකම දේශපාලකින් නැගිලා දිගු කරන්න. හැබැයි මේ සියලුම කරුණු පදනම් වෙලා
විද්‍යාත්මක තොරතුරු මත සංඛ්‍යා දත්ත ලේඛන මත මේ ප්‍රතිපත්ති මේ තීන්දුවක් ආණ්ඩුව ගත්තට පස්සේ ඒක ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙනවා රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ අංශවල නියෝජනය කරන විද්‍යාඥයන් ඇතුළු විශාල පිරිසක් මේ සෑම ක්ෂේත්‍රයකම ඉන්නවා. කෘෂි කර්ම ක්ෂේත්‍රයේ, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඔවුන් සියලු දෙනාගේම ඉදිරිද්දී තමයි දේශපාලකින් ඇතුළුව ලංකාවේ මේ විශාල පොහොර අවභාවිතාව සිද්ධ වෙලා තියෙන. ඒ නිසා ඒක හරවන්න ගත්තු තීන්දුව ඉතාම යහපත් සහ හොඳ එකක්. හැබැයි ඒකේ අන්තර්කාලයේදී අපි මුහුණ දෙන ගැටලු අපිට හොඳින් පරිපාලනය කරන්න අවශ්‍යයි. ඒ පරිපාලනය කරන්න රජය හැටියට ගත්තු තීන්දුවේ අවශ්‍ය තැන්වල නම්‍යශීලී වෙන්න, ආපසු අඩියක් පස්සට ගන්න අපි කිසි විටක පැකිලෙන්නේ නැහැ. ඒ වගකීම ඒ සහතික අපි දෙනවා. මේ තීන්දුව අර මාස 6ක කාලයක් ගත වෙන්නේ. අපි විශ්වාස කරනවා මේ මහකන්නේ ජනතාවට අපහසුතාවයක් නැති වෙලා තියෙන පොහොර බෙදා හැරීම පිළිබඳව ගැටලු කාරණා නිසා. හැබැයි ඊළඟ යලකන්නේ වෙනකොට අපි විශ්වාස කරනවා ලංකාවේ වී වලට තේ සහ රබර් ඇතුළු අනිකුත් අංශවලට අවශ්‍ය පොහොර ක්‍රමානුකූලව නියමිත පරිදි හොඳින් ලැබෙයි. ඒවා ගුණාත්මක භාවයෙන් ඉහළ සහ ලංකාවේ විශාල සෞඛ්‍ය තර්ජනයකට පත් වෙලා තිබිච්ච ඒ සංඝටක ඊටාම අඩුවෙන් හෝ භාවිතා නොකරන මට්ටමට සීමා කරගෙන අපි යන ගමනක්. ඇමතුමනි අපි ගොවියාගේ පැත්තෙන් මතු කරගන්න ඕන කාරණයක් තියෙනවා. මොකද දැන් ඔබ කිව්වත් ඒ රබර් මේ දෙකටම අවශ්‍ය පොහොර ප්‍රමාණයන් ගෙන්නන්න රජය නම්‍යශීලී වෙනවයි කියලා. දැන් රබර් පැත්තෙන් ගත්තොත් එක පැත්තකින් අපි මේ රෝගී තත්ත්වය කළමනාකරණය කරගන්න අවශ්‍ය දිලීරනාශක ඕන. අනිත් පැත්තෙන් කොළ වැටිච්ච නිසා දාන්න පොහොර ඕන. කොච්චර කාලෙකින් දැනට අපි ඕඩර් කරලා තියෙනවද නැත්නම් ගෙනවුම් කරලා තියෙනවද? කොච්චර කාලයක් යයිද? කොයි වගේද ඒකේ කාලරාමය? අපි සති 6ත් 8ත් ඇතුළත කාලයකදී ලංකාවට පොහොර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන සමහරක් ඊට කලින් ලැබෙන්නත් පුළුවන්. තේ වගාව පැත්තෙන් බැලුවොත් තේ වගාව පැත්තෙනුත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතනවා සති 6කට කලින් අපිට ලැබෙයි. මෙහිදී අපි සඳහන් කරන අවශ්‍ය කාරණේ මේ නයිට්‍රජන් ප්‍රභාවය පිළිබඳව තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව අශෝක. අනිත් ප්‍රභාවයන් අපිට ෆොස්ෆේට්, රොක් ෆොස්ෆේට් ලංකාවේ තියෙනවා. දැනටමත් පොටෑසියම් සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් කියන සංඝටකය ලංකාවට ආනයනය කර ප්‍රමාණිකුත් තියෙනවා. ඒවා ස්වාභාවික ඛනිජ හැටියට ගැනෙන්නේ. ඒවා ආනයනය කරන්න ඇත්තටම තහනමක් තිබුණේ නැහැ. දැනටත් ඒවා ආනයනය කරන්න පුළුවන්. ඒවා ස්වාභාවික ඛනිජ. අපිට ගැටලුව මතුවලා තිබෙන නයිට්‍රජන් ප්‍රභාවය සම්බන්ධයෙන්. ඉතින් අපි නයිට්‍රජන් මේ අන්තර්කාල සීමාව තුළ ආනයනය කළ ලබා දෙනවා. ඒත් එක්කම අපිට සඳහන් කරන්න අවශ්‍ය ඉතාම වැදගත් කාරණේ තමයි ඉතාම හොඳ ලංකාවේ බුද්ධිමතුන් විද්‍යාඥයින් මේ කාබනික පොහොර පැත්තේ කටයුතු කරන විශාල පිරිසක් තමුන්ගේ නිර්මාණ, තමුන්ගේ නිෂ්පාදන විශාල ධාරිතාවයක නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. රජයකට උදව් කරා. ඉතින් අපි වැළලලා තිබුණු සම්පතක්, අපි නොදකපු සම්පතක් දැන් නැවත මතු කර ගනිමින් තියෙනවා. ඉතින් ඔබට දැක ගන්න පුළුවන් ඉදිරි කාලෙදි මේ වගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යනකොට හොඳ කාබනික පොහොර නිෂ්පාදනයක් ලංකාවේ කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මම කියන්නේ මේ කොම්පෝස්ට් නෙවෙයි. කොම්පෝස්ට් කියන්නේ මාධ්‍යයක්. ඒක අවශ්‍ය එක කාබනික කොටස් හැටියට පසට එකතු කරන්න අත්‍යවශ්‍යයි. ලංකාවේ පස මැරිලා තියෙන උදාහරණයක් හැටියට මම ඔබට කියන්න. අපි කතා කරන මේ තේ වගාවේ ලංකාවේ සාමාන්‍ය දළුවස් වෙන්න මාසෙකට අක්කරයකින් කිලෝ 350යි. ඒක ඉතාම අඩු වගයක්. අපි පොහොර විශාල ලෙස භාවිතා කරාට මේ මැරුණු පසකට මේ පොහොර යෙදුවට මේක ගසට අවශෝෂණය කර ගැනීමටත් හැකියාවක් නැහැ. අපි යූරියා මිශ්‍රිත මේ පොහොර අපි කියන්නේ ස්ප්‍රෙඩ් කරනවා. මෙහෙම පසට විසි කරලා දාන්නේ. මේකෙන් 50ක් වතුර එක්ක යනවා හේදිලා. තව කොටසක් වාෂ්ප වෙනවා. මූල පද්ධතිය පසරද යොදන ටිකවත් අවශෝෂණය කර ගන්න තරම් මේකේ කැටායන කාබනික කොටස් නැහැ. අවශෝෂණය කර ගන්න බෑ. ඒ නිසා මේ පස අපි සංරක්ෂණය කරේ නැත්නම්, පස පෝෂණය කළේ නැත්නම්, පසට කාබනික කොටස් එකතු කරේ නැත්නම්, මේකේ කැටායන ප්‍රමාණය වැඩි කරලා අවශෝෂණයට අවශ්‍ය ශක්තිය මූල පද්ධතියට දුන්නේ නැත්නම් පොහොර යෙදුවත් වැඩක් නැහැ. අන්නේ තත්ත්වෙට ලංකාවේ පසපත් වෙලා ඒකට ක්‍රමානුකූල පරිවර්තනයක් අවශ්‍යයි. ඒකෙදී ගැටලු සහ ආණ්ඩුවට චෝදනා එල්ලන බව ඇත්ත. හැබැයි මේක අනාගතවාදීව ගත්තු හොඳ තීන්දුවක්. අපේ පස ආරක්ෂා කරමින් සංරක්ෂණය වෙමින් තිබෙනවා පේනවා. දැන් අපි නොදකපු පණුවන්, ගැඩවිලුන් අපේ පසේ නැවත මතුවෙමින් තියෙනවා. දැන් සත්‍ය. හැබැයි මේ කාලය තුලදී ගොවි ජනතාවට මුහුණ දීමක් විශාල ගැටලුවට මුහුණ දෙන්න සිදු වුණොත් අපේ පොහොර හිගිය නිසා ඒකට වන්දියක් ලබා දෙන්නත් රජය ලෑස්ති වෙලා ඉන්නවා මේ කන්නේ. ඇමතුමනි, ඔබ මේ සම්බන්ධයෙන් ඔබ මේ කරුණු ඉදිරිපත් කරන ස්වරූපය, ඔබේ ප්‍රවේශය බොහෝ ආණ්ඩු පක්ෂයේම වෙනත් දේශපාලනඥයින්ගේ එළඹුමට වඩා වෙනස්. මේක ඊට වඩා වෙනස් ප්‍රවේශයකිනුයි ඔබ මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ වෙනස අපිට පේනවා. හැබැයි අනිත් පැත්තෙන් බැලුවම මේ පොහොර ආනයනයට යන ගමනේදී අපි සමහර වෙලාවට මේ කටයුතු කරන ආකාරය පිළිබඳව ව්‍යාකූල ස්වරූපයන් තියෙනවා. මොකද සමහර සමාගම් වල කොටස් හිමියන් අපි ගිහිල්ලා බැලුවාම මේ අය
පොහොර ගැන කොච්චර දැනුවත් පිරිසද? මොකද ඔබ ඊටාම නිවැරදිව කිව්වා අපිට අවශ්‍ය පොහොර ප්‍රමාණය මැන ගැනීමේ අපිට අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කිරීමේදී ගැටලු පහුගිය අවුරුදු 8 තුල අපිට අඳුර ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ යන ගමනේ නැවත එතෙන්ටද යන්නේ මේ පිළිබඳ දැනුම භාවිතාව සහ විශ්වසනීයත්වයේ තියෙන පිරිස වෙතටද අපි මේ යන්නේ? නෑ අශෝක ඔබ කියපු කාරණයක් අර සිංහල භාෂාවේ කියමනක් තියෙනවනේ හදිසියට කොරස් කටේවත් අත දා ගන්න බෑ කියලා. ඉතින් අපි පොඩ්ඩක් මෙතනදී කියන්න අවශ්‍යයි අවංක වෙන්නත් අවශ්‍යයි. ඊටාම හොඳ සංකල්පයක්වත් ජනගත කිරීමේදී පොඩි අඩුපාඩු සිදු වුණා. අපි මේකට නිශ්චිත ප්‍රභාවයක් හඳුනගෙන ඒක සාධාරණ මට්ටමින් ඉහළ නංවාගෙන තමයි මේ ක්‍රමානුකූලව මේ පරිවර්තනය කළ යුතුව තිබුණේ. හැබැයි එහෙම කරන්නට ජනාධිපතිතුමාට නොහැකි වුණේ එතුමාගේ රජයේ බලයට පත් වෙලත් වසර එකමාරක් වගේ යනකම් කාලයක් දක්වා මේ හා සම්බන්ධ තීරණ ගත යුතු ආයතන මේ හා සම්බන්ධයෙන් හොඳ කටයුතු නොකිරීම නිසායි හදිසි තීන්දුවකට ගන්න උනේ. ඒක නිසා ලංකාවේ ඔබට මම කලින් සඳහන් කළ අර විශාල පිරිසක් මේ අංශවල කටයුතු කරපු ලංකාවේ හිටපු විශාල පිරිසකගේ ධාරිතාවයේ ශක්තිය උනන්දු විශාල ලෙස වැඩිලා වුන් විශාල හොඳ කටයුතු රාශියක් කරගෙන යනවා. ඒ නිසා ඔබ කියපු අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අපි හදාගනිමු. මේ අඩුපාඩු හදා ගැනීම රට වෙනුවෙන් යන ගමනක්. රට වෙනුවෙන් සහ උපනුපන් පරම්පරාව වෙනුවෙන් කළ යුතු කාරණයක් කියලා අපි දකිනවා. ඒ නිසා අපි අන්තර්කාලය අපි ලබා දෙමු අවශ්‍ය පොහොර ප්‍රමාණය. දේශීය නිෂ්පාදනය වැඩි කරගමු. සහ ඔබ සඳහන් කළ ආකාරයට හදිසිය නිසා තමයි අපිට මේ ආනයනය පවා සිදු කරන්න සිදු වුණේ. ඒකදී ප්‍රමිතිය ගැටලු මතුවලා තියෙනවා. රාජ්‍යක ප්‍රතික්ෂේප කරා. දැන් අපි දීරණ යනෝ පොහොර ලංකාවට ගෙන්වලා තියෙනවා. ඒකත් සමස්ත විසඳුම නෙවෙයි. අපි ක්‍රමානුකූලව මේ පරිවර්තනය කරමු. කෙටි ප්‍රශ්න දෙකක්. එක හැමතුමනි රබර් වගාවට අවශ්‍ය පොහොර රසායනික පොහොර සහ රසායනික දිලීරනාශක ඇතුළු පෙස්ටිසයිඩ්ස් වර්ග අපි ගෙන්වීමට තීරණය අරගෙනද තියෙන්නේ? ඔව් අපි අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබා දෙනවා. අදාළ රෝගයන් සම්බන්ධයෙන් අපි ඒක මේ ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය අපිට හොඳින් කරන්න පුළුවන් බව පෙනුනට මේ වල්නාශක දිලිරනාශක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒක රබර් වලට විතරක් නෙවෙයි ඒක එළවලු වගාවටත් තියෙයි, ඒක අනුකුත් වගාවන්ටත් තියෙයි. අතර මේ නිෂ්පාදකයන්ටත් තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඇති කර ජනත්ව ගිය සතියේත් ඇහුවා එතුමන්ලගෙන් උගලොට්ට පුළුවන් දේ මොනවද මේ වල්නාශක සහ දිලිරනාශක සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේ. බැරි දෙයක් තියෙනවා නම් අපි ඒක ගෙනලා දෙන්න අවශ්‍යයි. ඒකට ආණ්ඩුව න්‍යායශීලී අපිට අවශ්‍ය මේ රටේ ගොවි ජනතාව වඩාත් හොඳ සුරක්ෂිත හෙට දිනක දිවිය ගත කරනවා දකින්නට හැර ඔවුන් ඉන්න ස්ථානෙන් පහළට දාන්න නෙමෙයි. ඉතිහාසයේ පුරාම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජය, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කටයුතු කළ දින අශෝක ඒ වෙනුවෙන් අපේ ආණ්ඩු කාලෙත් තමයි මේ රටේ ගොවි ජනතාව hina වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි තේ වලට, රබර් වලට, වැවිලි කර්මාන්තයට, ඒ වගේම වී ගොවිතැනට උපරිම මිල ලබා දීලා තියෙනවා. අපේ බලයට යනකොට රුපියල් 30යි වී වලට දුන්නේ. අපිම 50 කරා. දැන් 60 කරලා තියෙනවා. 70 කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතිහාසයේ කිසිම කලෙක ගොවි ජනතාව වෙනුවෙන් මේ වගේ සාධාරණ විදියට කිසිම ආණ්ඩුවක් කටයුතු කළ එහෙම කටයුතු කළ දෙන්නේ අපේ ආණ්ඩුව පමණයි කියලා මට ඉතාම අභිමානයෙන් සඳහන් කරන්න පුළුවන්. ඇමතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි අශෝක.